6ක් 7ක් විතර වගේ එනවා. ඔය ඉතින් වැදගත්කම ඔය ටික තමයි තියෙන්නේ. මේක ඉතින් අනිවාර්ය ලකුණු 105ක්. මේක කැමති නම් 7මාරක් 100ට. මෙතන ලකුණු 7ක් විතරනේ. මේක නැති වුණත් ලකුණු 12ක් 13ක් විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක ඇර තියෙන මූලික සිද්ධාන්තය වල ඕන වෙනවා ඔයාලට මොනවටද ඊළඟ අර කරන පදාර්ථ විකිරණ පාඩමේදී ඕන වෙන්නේ. ඒ නිසා පාඩම් අත්තරින්න එපා. අපි දන්නේ නැහැ මොන අත්තරින්නේද කියලා. තේරුම් ගන්න වෙන කොහොමද? හරි. මේ තාපේ කොටසේ අධිකලේ සුළු කිරීම වගේක් තියෙනවා. අර අමුතු ඒවා. ඒ නිසා සුළු කිරීමට අකමැති නිසා ළමයි ගොඩක් ගන්න තාප මාතෘකා හදන්නේ නැහැ. මාතෘකා ලියා ගන්නව තාප භෞතිකයේ කියන 22 21 ඔක්කොම ලියන්න. ඔව්. කාලේ ලියන්න. වයින්වත්. අනුමාත්‍රක හදාගන්න හැඳින්වීම කියලා. හරි හැඳින්වීම කියලා ලියන්න තාපය ශක්ති විශේෂයක් වන අතර තාපය ශක්ති විශේෂයක් වන අතර එදිනෙදා කාර්යයන් සඳහා තාපය ශක්ති විශේෂයක් වන අතර එදිනෙදා කාර්යයන් සඳහා තාපය භාවිතයට ගැනේ. තාපය ශක්ති විශේෂයක් වන අතර එදිනෙදා කාර්යයන් සඳහා තාපය භාවිතයට ගැනේ. බෙන්ජමින් තොම්සන් විසින් තාපය ශක්ති විශේෂයක් බව බෙන්ජමින් තොම්සන් විසින් තාපය ශක්ති විශේෂයක් බව මුලින්ම පෙන්වා දෙන ලද ඉන්පසු 1840 ජූල් විසින් 1840 ජූල් විසින් තාපය සහ කාර්ය අතර සම්බන්ධතාව සොයා ගන්නා ලදී. ඊළඟ ඡේදය ලියන්න. කිසියම් පදාර්ථයකට තාපය ලබා දුන් විට එහි පහත සඳහන් අවස්ථා සිදුවිය හැක. දැන් පදාර්ථයකට තාපය ලබා දුන්නාම ලියන්න එපා එක දෙයක් තමයි. දැන් මොනවද අපි හිතමු ජලය කියලා ගන්න පදාර්ථයක්. මේ ජල භාජනයට අපි තාපය ලබා දුන්නොත් මේක එකක් තමයි උෂ්ණත්වය ඉහළ යනවා. පළවෙනි එක. මේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඕනනම් තව අපි රත් කරන් ගියොත් එහෙම ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එන අවස්ථාවේ පරයාසයක් එන්නත් පුළුවන්. ජලයේ අවස්ථාවේ පරයාසයක් එන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ දැන් අපි ගත්තොත් එහෙම භාජනේ එහෙම තියෙනකොට ජලය මෙතෙන්නම තිබ්බොත් එහෙම රත් කරන් ගියාම මේකෙන් ජලය උතුරලා යන්න පුළුවන්. උතුරනවා කියලා කියන්නේ ජලය ප්‍රසාරණය වෙන්න පුළුවන්. හරි එතකොට එහෙනම් උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්. ප්‍රසාරණය වෙන්න පුළුවන්.
සමහර ජලය නම් වෙන්න වෙනත් එක්කන රසායන විපර්යාසයක් එන්නත් පුළුවන්. අපි සමහර රස කරාමද අපි ගත්තොත් එම සෝඩියම් කැලලක් රස කරා මොකද වෙන්නේ අවසානයේ දහන වෙලා අලු බාටපත් වෙනවා. ඒ වගේ විපර්යාසයක් එන්නත් පුළුවන්. හරි පානිල් ලියන්නේ එක. පාස්න අවස්ථා සිදුවිය කියන එක ලියන්න. එහි උෂ්ණත්වය ඉහළ යා හැකියි. නැත්නම් ඒ උෂ්ණත්වය ඉහළ යාම කියලා යන්නේ. ඒ උෂ්ණත්වය ඉහළ යාම. දෙක ප්‍රසාරණයක් සිදුවීම. ප්‍රසාරණයක් සිදුවීම. තුන අවස්ථා විපර්යාසයක් සිදුවීම. අවස්ථා විපර්යාසයක් සිදුවීම. හතර රසායනික විපර්යාසයක් සිදුවීම. රසායනික විපර්යාසයක් සිදුවීම. න පදාර්ථයකට තාපය සැපෙව්වා නැත්නම් ලබා දුන්නා ඔය වගේ දේවල් එන්න පුළුවන්. හරි. ඊට පස්සේ අනුමාත්‍රිකා ලියා ගන්න උෂ්ණත්වය හා තාපජ සමතුලිතතාවය. උෂ්ණත්වය හා තාපජ සමතුලිතතාවය. ඔයාලා බෝඩ් එක පේන්නේ නැත්නම් ලකුණු කියන්න. එතකොට දැන් අපි තාපය ගැන කතා කරනකොට අනිවාර්යෙන් කතා කරන උෂ්ණත්වය ගැන. හරි. තාපයත් එක්ක සම්බන්ධ ප්‍රධාන සාධකයේ උෂ්ණත්වය. එතකොට දැන් තාපය සහ උෂ්ණත්වය අතර සම්බන්ධයක් තියෙනවා. අපි ගමුකෝ මේ A කියලා වස්තුවක් තියෙනවා. තව B කියලා වස්තුවකුත් තියෙනවා. මෙයා හිතන්න උෂ්ණත්වය වැඩි වගේක තියෙන එක අපිට මෙයා තියෙන සෙල්සියස් 70 කියන උෂ්ණත්වය කියන. මෙයා තියෙන සෙල්සියස් 30 කියන උෂ්ණත්වය. අපි මේ දෙන්න එකතු කරොත් අපි તો මිශ්‍ර කරාක ද්‍රව දෙකක් හිතන්න. මේ දෙන්න මිශ්‍ර කරාම කිසියම් අවස්ථාවකදී මොකද වෙන්නේ? මේ 70 උෂ්ණත්වයේ තියෙන වස්තුවෙන් 30 උෂ්ණත්වයේ තියෙන වස්තුවට තාපය පිට කරනවා. මෙයා තාපය උරා ගන්නවා. උරාගෙන අවසානයේ මේ දෙන්න කිසියම් සමතුලිත තත්ත්වයකටපත් වෙනවනේ. සරල උදාහරණයක් ගත්තොත් එහෙම CA තියෙන ජලයට අපි දැම්මොත් එහෙම 30 තියෙන ජලය අරගෙන මිශ්‍ර කරොත් මේ දෙක අවසානයේ මොකද EA තියෙන ජලය මගින් 30 තියෙන ජලයට තාපය ලබා දෙනවා. 30 තියෙන ජලය තාපය උපා ගන්න. ඒකල මේ දෙක අවසානයේ මොකද වෙන්නේ? සමහරට සෙල්සියස් 60 වගේ උෂ්ණත්වයකටපත් වෙනවා. තියෙන ද්‍රව ප්‍රමාණය අනුව. එතකොට මේක ඇවිල්ලා මොකද්ද? මේ ඇවිල්ලා අවසානයේ ලබා ගන්න උෂ්ණත්වයෙන් මේක ඇවිල්ලා සමතුලිත උෂ්ණත්වය. මේකට කියනවා තාපජ සමතුලිතතාවය කියලා. එතකොට උෂ්ණත්වය සහ තාපජ සමතුලිතතාවය සම්බන්ධය තමයි හැමලේ මතක තියාගෙන තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්වයේ වැඩි එකේ ඉඳලා අඩු එකකට. හරි වැඩි එකෙන් තාපය පිට කරන අඩු එක තාපය ලබා ගන්න. ඒකල ඒ දෙන්න අවසානයේ නියත සමතුලිත උෂ්ණත්වයකටපත් වෙනවා. මේකට කියනවා අපි තාපජ සමතුලිතතාවය කියලා. උෂ්ණත්වයේ වැඩි වස්තුවකින් තාපය ගලාගෙන යන උෂ්ණත්වය අඩු එක. ඒකල අවසානයේදී මේ දෙන්න එකම උෂ්ණත්වයකටපත් වෙනවා. ආන්ගේ අවස්ථාවට කියන තාපජ සමතුලිතතාවය කියලා. අපි පස්සේ කතා කරනවා. දැන් අපි උෂ්ණත්වයේ සිසිල කියන එක ඇවිල්ලා පුද්ගල සංවේදනයක් විදිහට දකින්න පුළුවන්. සමහරවිට අල්ලන්න පුළුවන් රස්නේ වස්තුවක් සමහරවිට එච්චර නෑ අල්ලන්න පුළුවන්. එහෙම අර වෙනස් වෙන්නේ සමේ ස්වභාවය අනුව. ඒ නිසා අර උණුසුම සිසිල කියන එක ඇවිල්ලා විද්‍යාත්මක අංකණයක් නේ. කියන්නේ විද්‍යාත්මකව මයින්න පුළුවන් දෙයක් නේ. උෂ්ණත්වයේ සිසිල කියන පුද්ගලයා පුද්ගල වෙනස් වෙනවා. ඒ නිසා මේ උෂ්ණත්වයේ මයින්න එක තමයි. තාපයේ මයින්න එකයි හඳුන්වලා දීලා තියෙන උෂ්ණත්ව මානස උෂ්ණත්වයේ මයින්න ඒක කියලා දෙයක්. ඒතර ඒක නිරපේක්ෂව මයින්න පුළුවන්. අපි අරක සාපේක්ෂ දෙයක්. අපිට රස්නේ එකක් තව කෙනෙකුට සීතල වෙනවා. අපිට වඩා උෂ්ණත්වය අඩු වෙනවා. තව කෙනෙකුට වැඩි වෙනවා. ඒක පරිසරණවත් වෙනස් වෙනවා. පුද්ගල සංවේදනවත් වෙනස් වෙනවා. හරි ඒක පුද්ගලයන් වල වෙනස් එකක්. අර ධ්වනි මේ හඬේ සරවල. හරි. ඒ නිසා මේකේ තාපය උෂ්ණත්වය අතර ඔය වගේ සම්බන්ධයක් තමයි තියෙන්නේ. අපි තාපය ගැන කතා කරනවා නම් අනිවාර්යෙන් උෂ්ණත්වයේ තියෙන්නම පහළින් එහෙම ලියන්න.
එන තාපය ගැන සඳහන් කරන විට උෂ්ණත්වය යන භෞතික රාශිය ඉතා වැදගත්. උණුසුම් බව හා සිසිල් බව. අපගේ මූලික සංවේදනවලට අනුරූපී වේ. මේ නිසා උෂ්ණත්වය අපට දැනෙන පරිදි ප්‍රකාශ කිරීම විද්‍යාත්මක ක්‍රමයක් නොවේ. ඒ සඳහා උෂ්ණත්මාන භාවිතා කළ යුතුයි. පාලිංචියේ වෙනම ලියන්න සෑම අතින්ම සමාන. कैपिटल ए हा कैपिटल बी सෑම අතින්ම සමාන कैपिटल ए हा कैपिटल बी වස්තු දෙකක් සැලකෙනවා. A වල උෂ්ණත්වය B ට වඩා වැඩියයි සිතනවා. A වල උෂ්ණත්වය B ට වඩා වැඩියයි සිතනවා. A හා B එකිනෙක ස්පර්ශ කළ විට කිසියම් කාලයකට පසු එහි උෂ්ණත්වය අඩු වී B හි උෂ්ණත්වය වැඩි වී ඇති බව
නිරීක්ෂණය කළ හැක. නිරීක්ෂණය කළ හැක. අවසානයේදී A හා B අවසානයේදී A හා B එකම උෂ්ණත්වයකට ළඟා වේ. අවසානයේ A හා B එකම උෂ්ණත්වයකට ළඟා වේ. මෙම අවස්ථාව තාපජ සමතුලිතතාව ලෙස හඳුන්වනවා. මෙම අවස්ථාව තාපජ සමතුලිතතාව ලෙස හඳුන්වනවා. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමය. තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියම. ඔයාලා බෝඩ් එක පේන දවල් ප්‍රශ්න තියෙනවා නම් කියන්න. තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියම. මේ ශුන්‍යාද නියමයෙන් කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. දැන් A කියලා වස්තුවක් තියෙනවා B කියලා වස්තුවක් තියෙනවා. හරි. ඔය A B කියන වස්තු දෙක වෙන වෙනම C කියලා වස්තුවක් එක්ක තාපජ සමතුලිතතාවයේ තියෙනවා. කියන්නේ A C තාපජ සමතුලිතතාවයේ තියෙනවා. හරි. B C තාපජ සමතුලිතතාවයේ තියෙනවා. මෙතන ඔය නියමයෙන් කියන්නේ සෑම අතින්ම සමාන ABC වස්තු තුනක් තියෙනවා. A වස්තුව C ත් එක්ක තාපජ සමතුලිතතාවයේ තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ උෂ්ණත්ව සමාන කියනවා කියන්නේ. ඊට පස්සේ B වස්තුව C එක්ක තාපජ සමතුලිතතාවයේ තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ උෂ්ණත්ව සමාන කියන ඔය කියන්නේ. අර එන නියමයෙන් කියන්නේ AB මොකද වෙන්නේ නේද? A හා B තාපජ සමතුලිතයි කියලා කියන්නේ. ඔය හරියට මේ වගේ දෙයක් අර එහෙට යාළුවෙක් ඉන්නවා C කියලා. හරිද? එතකොට B ට යාළුවෙක් ඉන්නවා AC කියලා. ඒතර C මේ දෙන්න දන්නේ නැහැ. නමුත් A ට යාළුවෙක් ඉන්නවා C කියලා B ට යාළුවෙක් ඉන්නවා C කියලා ටිකක් කල් ගියාම දැනගන්නවානේ A B මොකද වෙන්නේ? යාළුවනේ. එහෙම ඒවා තියෙන සමහරක් නේ. A ගේ යාළුවෙක් C ගේ යාළුවෙක් B අන්තිමට A B යාළුවන C තනි වෙනවා. එහෙම ඒවා නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒවා ගත්තාම ශුන්‍යාදී නියමෙන් කියන්නේ. අවසානයේදී මේ දෙකත් තාපජ සමතුලිතතාවයට තියෙනවා. හරිනේ ලියන්න පාලි නියම ලියන්නේ කිව්වොත් මෙහෙම ලියන්න තින්නේ කැපිටල් A සහ කැපිටල් B නම් වස්තු දෙකක් කැපිටල් A සහ කැපිටල් B නම් වස්තු දෙකක් කැපිටල් C නම් වස්තුවක් සමග කැපිටල් C නම් වස්තුවක් සමග වෙන වෙනම කැපිටල් C නම් වස්තුවක් සමග වෙන වෙනම තාපජ සමතුලිතතාවයේ පවතී නම් වෙන වෙනම තාපජ සමතුලිතතාවයේ පවතී නම් කැපිටල් A සහ කැපිටල් B ද capital A සහ capital B ද තාපජ සමතුලිතතාවයේ පවතී. capital A සහ capital B ද තාපජ සමතුලිතතාවයේ පවතී. එවිට A B සහ C නම් වස්තු
එවිට A B සහ C නම් වස්තු එකම උෂ්ණත්වයක පවතී. එකම උෂ්ණත්වයක පවතී. පහලින් මේ රූපය අඳ ගන්න බලන්න. A B කියලා වස්තු දෙකක් තියෙනවා. එතන C කියලා වස්තුවක් තියෙනවා. එතන මෙයාගේ උෂ්ණත්වය T නම් මෙයාගේ උෂ්ණත්වයක් T, මේ දෙක තාපික සමතුලිතතාවයේ තියෙනවා. මේ දෙකත් තාපික සමතුලිතතාවයේ තියෙනවා. එතන මේක උෂ්ණත්වයක් Tම වෙනවා. ඒක අවසානයේ මේ දෙකත් සමතුලිත වෙනවා. ගන්න ඔකට තමයි කියන්නේ ශුන්‍යාදී නියමය කියලා. පළවෙනි නියමය හොයාගත්තට පස්සේ තමයි ඔක හොයාගත්තේ. ඒකයි ශුන්‍යාදී නියමය කියලා. පළවෙනි නියමේ පස්සේ තියෙනවා. ඒක හොයාගත්තට පස්සේ ඔකට එක දාන්න බෑ නිසා බිඳුව දාන්න. තව එකක් අයින් අතර ඍණ නියමය කියලා දාන්න. ඉලක්ක නැහැ නේද? එනවාල මේ ටික තේරුම් ගන්න මොකද්ද වස්තු දෙකක් අතරේ තාපයේ ගලාගෙන යන්න තියෙන මූලික අවශ්‍යතාවය මොකද්ද වස්තු දෙක අතරේ උෂ්ණත්ව වෙනසක් තියෙනවා හරිද ඊළඟ කාරණේ තමයි හැම වෙලෙම තාපයේ ගලන්නේ උෂ්ණත්වයේ වැඩි වස්තු ඉඳලා උෂ්ණත්වයේ අඩු වස්තුව හරිද ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ දෙන්නා කිසියම් සමතුලිතතාවයකට පත් වෙන ඒකට කියනවා තාපජ සමතුලිතතාවය නැත්නම් තාප සමතුලිතතාවය කියලා කියනවා හරි පහලින් ලියන්න මේ ලකුණක් දාලා ලියන්න වස්තු දෙකක් අතරේ තාපය ගලා යාමට තිබිය යුතු වස්තු දෙකක් අතරේ තාපය ගලා යාමට තිබිය යුතු මූලික අවශ්‍යතාවය වන්නේ එම වස්තු දෙක අතර උෂ්ණත්ව වෙනසක් පැවතීමයි. එම වස්තු දෙක අතර උෂ්ණත්ව වෙනසක් පැවතීමයි. ඊළඟ ලකුණ දාලා ගන්න. සෑම විටම උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුව දක්වා තාපය ගලා යන අතර අවසානයේ වස්තු දෙක තාපජ සමතුලිතතාවයට පත්වී අනවරත හෙවත් අවසානයේ වස්තු දෙක තාපජ සමතුලිතතාවයකට පත් වී අනවරත හෙවත් නොසැලෙන උෂ්ණත්වයකට පත් වේ. අනවරත හෙවත් නොසැලෙන උෂ්ණත්වයකට පත් වේ. ඊළඟ චේලා රූලේ ලියන්න. මෙම අනවරත උෂ්ණත්වය
මෙම අනවරත උෂ්ණත්වය වස්තු දෙකේ ආරම්භක උෂ්ණත්වවල අතරමැද අගයක් ගන්න. ආරම්භක උෂ්ණත්වවල අතරමැද අගයක් ගන්න. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න උෂ්ණත්මිතික ගුණ කිය. උෂ්ණත්මිතික ගුණ. උෂ්ණත්මිතික ගුණ. උෂ්ණත්මිතික ගුණ. උෂ්ණත්මිතික ගුණ කියලා කියන්නේ උෂ්ණත්වයත් උන වෙනස් වෙන ගුණ තියෙනවා නේද? සරලයක් ගත්තොත් එහෙම අපි දන්න දෙයක් තමයි දැන් මොනවා හරි කම්බියක උෂ්ණත්වය වැඩි කරාම හරි කම්බියක් තුලින් ධාරා ගන්න උෂ්ණත්වය වැඩි වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒතර මේක උෂ්ණත්මිතික ගුණයක්. කියන්නේ උෂ්ණත්වයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වායුවක වල දන්නවනේ දැන් ඔය පීඩනයේ පරිමාවගය වෙනස් කරන්න පුළුවන් උෂ්ණත්වය වෙනස් කරලානේ. හරි ඒතර ඒ වගේ ඒතර උෂ්ණත්වය වෙනස් කරලා පරිමාපීඩනය වෙනස් කරන්න පුළුවන්. ඒතර ඒකත් ඇයි උෂ්ණත්මිතික ගුණයක්. එතකොට අපි රස දෙවයක් ගත්තොත් මේක උෂ්ණත්වය වැඩි කරාම මේක ප්‍රසාරණය. ඒතර පරිමා වැඩි වෙනවා. එන උෂ්ණත්වය වැඩි කරනකොට පරිමා වැඩි වීමත් උෂ්ණත්මිතික ගුණයක්. හරි එතකොට දැන් සමහර ලෝහ තියෙන ඒගොල්ලන්ගේ දැන් ඔය පස්සේ ඉගෙන ගන්න අපි තාප විද්‍යුත් යුග්ම කියලා જાතියක් මේ වගේ උෂ්ණත්වය වැඩි කරාම මේකේ විද්‍යුත්ගාමක බලය වෙනස් වෙනවා. ඒතර ඔය වගේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණ තියෙනවානේ. ඒවට අපි කියන උෂ්ණත්මිතික ගුණ කියලා. මේ උෂ්ණත්මිතික ගුණ භාවිතා කරලා තමයි උෂ්ණත්මාන හදලා තියෙන්නේ. අපිට තියෙන උෂ්ණත්මාන කීපේ රසදිය වීදුරු උෂ්ණත්මානයයි මධ්‍යසාර වීදුරු උෂ්ණත්මානයයි තාප විද්‍යුත් යුග්ම කියලා දෙක තුනක් තියෙනවා. ඒගොල්ලන් එතකොට ක්‍රියා කරන්නේ මොනවා හරි උෂ්ණත්මිතික ගුණයක් අනුව. නැත්නම් උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ඕනෑම ගුණයකට කියන උෂ්ණත්මිතික ගුණයක් කියනවා. හරි පහලින් අපි ලියමු. හරි පහලින් ලියමු. උෂ්ණත්මිතික ගුණය අර්ථ ලියන්නේ. උෂ්ණත්වය සමග වෙනස් වෙන ගුණ. උෂ්ණත්වය සමග වෙනස් වෙන ගුණ. උෂ්ණත්මිතික ගුණ ලෙස හඳුන්වයි. උෂ්ණත්වය සමග වෙනස් වෙන ගුණ උෂ්ණත්මිතික ගුණ ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න පරිමාව. පරිමාව. පීඩනය ප්‍රමාදාල ලියන්න පීඩනය. විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ගාමක බලය. වැනි සාධක උෂ්ණත්වය අණුව වෙනස් වන නිසා මේවා උෂ්ණත්මිතික ගුණ ලෙස හඳුන්වනවා. ඊළඟ ඡේදයෙන් ලියන්න. උෂ්ණත්මානයක් සෑදීම සඳහා
උෂ්ණත්වමානයක් සෑදීම සඳහා කිසියම් උෂ්ණත්වමිතික ගුණයක් ඇති ද්‍රව්‍යයක් තෝරාගත යුතුය. මෙම ද්‍රව්‍යයට පහත සඳහන් ලක්ෂණ තිබිය යුතුය. එකල යන්න උෂ්ණත්වයේ ඒකඵලශිතයක් විය යුතුය. එක තමයි උෂ්ණත්වයේ ඒකඵලශිතයක් විය යුතුය. එකල යන්න උෂ්ණත්වයේ සන්තතික ශිතයක් විය යුතුය. තුන්වෙනි එක තමයි හැකිතාක් දුරට උෂ්ණත්වයේ රේඛීය ශිතයක් විය යුතුය. උෂ්ණත්වයේ ඒකඵල ශිතයක්, සාන්දතික ශිතයක්, රේඛීය ශිතයක්. ඒකඵල කියන්නේ එක ඵලය දෙන්න පුළුවන්. ඒක උෂ්ණත්වය. සාන්දතික කියන්නේ දාර්ථිය ඉගෙන ගන්න 10 සාන්දතික